ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ මම බමිගහකුල ජාතික පාසලේ තාක්ෂණ වේදේ සඳහා විද්‍යාව විෂය උගන්වන සංකලියන ආරච්චි අපි කතා කරපු ඒකක සහ මිනූපකරණ පාඩම් මතකයි පුතේ ඔයගොල්ලන්ට ඒකේ ඉදිරියට කතා කරන්න තියෙනවා අපිට ප්‍රධාන මිනූපකරණයක් දිග මැනීම සඳහා කුඩා දිගක් මැනීම සඳහා භාවිත කරන කුඩා මිනූපකරණයක් එතකොට අපි ඒක හඳුන්වන්නේ වර්නියර් කැලිපරය කියලා. මගේ අතේ තියෙනවා උපකරණය වර්නියර් කැලිපරය. මේ වර්නියර් කැලිපරය භාවිත කරලා අපි කොහොමද පාඨාංක ගන්නෙ? මෙයාගේ කොටස් මොනවාද? මෙයාගෙන් අපි කොහොමද මිනුම් ලබා ගන්නෙ? පාඨාංකයේ කියව ගන්නෙ? මෙන්න මේ කරුණු පිළිබඳව තමයි අපි අද කතා කරන්නේ. මේ කොටසෙදී. එතකොට පුතේ අපි ගත්තොත් වර්නියර් කැලිපර් කුඩා දිගක් මැනීම සඳහා යොදා ගන්නා මිනුම් උපකරණයක්. ඇත්තටම පුතේ මේකට අපි කියනවා බහුකාර්ය උපකරණයක් කියලා. ගොඩාක් වැඩ කර ගන්න පුළුවන් දිග මැනීමට අදාළව ගොඩාක් වැඩ මිනුම් පාඨාංක ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉස්සෙල්ලම බලමු පුතේ අපි මෙයාගේ කොටස් කොයි වගේ දෙන්නේ කියලා. රූප සටහන පේනවා ඔයාලට. මගේ අතේ තියෙන උපකරණය පුතේ මේ උඩින් පාඨාංක ලබා ගැනීම සඳහා හනු දෙකක් තියෙනවා. පහතිනුත් හනු දෙකක් තියෙනවා. බලන්න පුතේ මම මේ රෝදේ කරකවනකොට මොකද්ද වෙන්නේ කියලා. මේ පැත්තෙන් කූරක් එළියට එනවා. මෙන්න මේ කොටස් හනු කොටස් දෙකයි මේ කූර මේ තුන් දෙනාම පාවිච්චි කරනවා අපේ මිනුම් ලබා ගැනීම සඳහා. මම රූප සටහනින් පළමුව විස්තර කරන්නම්. පුතේ මෙන්න මේ කොටස් වලට අපි කියනවා ඇතුළු හණු කියලා. මේ ඇතුළු හණු කියන්න හේතුව තමයි අභ්‍යන්තර ඇතුළත මිනුමක් තමයි අපි මෙයාගෙන් ගන්නෙ. මේ පහලින් තියෙන මෙන්න මේ කොටස් දෙකට අපි කියනවා පිටත හණු එහෙම නැත්නම් බාහිර හණු කියලා. බාහිර මිනුමක් ලබා ගන්න. බාහිර දිගක් ලබා ගන්න අපි පාවිච්චි කරන හණු යුගලය. ඊට පස්සේ පුතේ මේ කෙළවරේම තියෙනවා කූර. ගොඩාක් දරුවෝ මතක තියාගෙන ඉන්නේ ගැඹුර මනින කූර කියලා. එහෙනම් කූරෙන් කරන කාර්යයත් අපිට මතකයි. ගැඹුර මැනීම. ඊට අමතරව අපිට චලනය වන මේ කොටස වර්නියර් පරිමාණයේ සහිත චලනය වන මේ කොටසට අපි කියනවා සචල හණුව. එහෙමනම් මේ සචල හණුව චලනය වෙන්නේ කවුරු මතද? අචල හණුව මත. එහෙනම් ප්‍රධාන පරිමාණය සලකුණු කරලා තියෙන මෙන්න මේ කොටසට අපි කියනවා අචල හණුව කියලා. ඊට අමතරව සචල හණුව මේ අපි කතා කරපු අචල හණුව මත ගමන් කරවීමට එහෙම නැත්නම් අචල හණුව දිගේ සචල හණුව චලනය කරගන්න පාවිච්චි කරනවා පුතේ අපි සර්පණ රෝදය. එහෙම නැත්නම් ඒකට තවත් නමක් කියනවා සීරු මාරුව. අපි දන්න තවත් කොටසක් ඉගෙන ගත යුතු කොටසක් ප්‍රධාන පරිමාණය සලකුණු කරලා තියෙන්නේ අචල හණුව මත වර්නියර් පරිමාණය සලකුණු කරලා තියෙන්නේ මෙන්න මේ සචල හණුව මත. ඊටා වැදගත් තවත් කොටසක් අපිට අඳුන ගන්න ඕනේ. ඒ තමයි මේ මුරිච්චිය එහෙම නැත්නම් මුරිච්චි ඇණය. මුරිච්චිය එහෙම නැත්නම් මුරිච්චි ඇණය. අපි යම් වස්තුවක් මනිනවා නම් මැනලා පාඨාංකය කියව ගන්නකන් නිවැරදි මිනුම කියව ගන්නකන් හණු චලනය වීම වළක්ව ගන්න ඕනි. ඒ සඳහා අපි පාවිච්චි කරන මේ මුරිච්චිය ඇණය අපි තද කරනවා ටිකක්. එතකොට හණු චලනය වීම වැළකිනවා. පාඨාංකය කියව ගන්නකන් අපිට හණු චලනය වීම වළක්ව ගන්න උදව් වෙන්නේ මේ මුරිච්චිය එහෙම නැත්නම් මුරිච්චි ඇණය. දැන් බලමු පුතේ අපි මේ වර්නියර් කැලිපරය භාවිත කරලා අපි මිනුම් ලබා ගන්න එහෙම නැත්නම් පාඨාංක ලබා ගන්න කොහොමද කියන එක. බලන්න පුතේ මම ප්‍රධාන කොටස් තුනකට මේ කොටස වෙන් කරලා තියෙනවා. යකඩ පට්ටම් කැබැල්ලක පළල මැනීම සඳහා වර්නියර් කැලිපරේ භාවිතා කරන ආකාරය. වර්නියර් කැලිපරේ කුමන කොටසද පාවිච්චි කරන්නේ?
මොන කොටසද පාවිච්චි කරන්න කියන එක. අපි පාවිච්චි කරන්න පුතේ පිටත හනු. මේ රූප සටහන් දෙකෙන්ම ඒ කොටස තමයි විස්තර වෙන්නේ. පිටත හනු යුගලයට මැනීමට අවශ්‍ය වස්තුව සිර කරලා මුරිච්චි ඇණය තද කර ගන්නවා. මුරිච්චිය තද කර ගන්නවා. ඊට පස්සේ තමයි අපි පාඨාංකය කියවගන්නේ. දෙවෙනි අවස්ථාවට අපි යමු. බෝල බෙයාරිමක ඇතුළත විස්කම්භය පිටත විස්කම්භය කියන කොටස් මැනගන්නේ කොහොමද කියන එක. පුතේ ඇතුළත විස්කම්භයක් මනින්නේ මේ රූප සටහන් දෙකේ විදියට ඇතුළත එහෙම නැත්නම් අභ්‍යන්තර හනු පාවිච්චි කරලා මේ අභ්‍යන්තර හනු යොදාගෙන තමයි අපි ඇතුළත මිනුමක් ලබා ගන්නෙ. අභ්‍යන්තර විස්කම්භයක් ලබා ගන්නෙ. බෝල බෙයාරිමේ බාහිර විස්කම්භය ගන්න නම් පුතේ අපිට නැවතත් කලින් වගේම පිටත හනු පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. මේ රූප සටහන් දෙකෙන් ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්නේ කොටස. අවසානයේදී තුන්වෙනි අවස්ථාව ගැඹුර මැනීම සඳහා සිදුරක ගැඹුර මැන ගැනීමට අපි පාවිච්චි කරන්නේ ඔයගොල්ලෝ මතක තියාගෙන ඉන්න ගැඹුර මනින කූර භාවිත කරලා. පැහැදිලිද? ප්‍රධාන අවස්ථා තුනක් මම කියලා දුන්නා පුතේ. බාහිර මිනුමක් පිටත මිනුමක් ගන්නෙ කොහොමද? අභ්‍යන්තර එහෙම නැත්නම් ඇතුළත මිනුමක් ගන්නෙ කොහොමද? ඊට අමතරව ගැඹුර ගන්නෙ කොහොමද? දැන් ඕගොල්ලන්ට පැහැදිලි වර්නියර් කැලිපරය කියලා කියන්නේ බහුකාර්ය උපකරණයක් කියන එක. ආකාර තුනකට මිනුම් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අපි බලමු පුතේ මේ උපකරණේ භාවිත කරලා මිනුම් ප්‍රායෝගිකව ලබා ගන්න ආකාරය. මම ගත්ත පුතේ මේ වගේ උපකරණයක්. මට ඕනි පුතේ මෙයාගේ බාහිර විස්කම්භය අභ්‍යන්තර විස්කම්භය සහ ගැඹුර මැන ගන්න. මම භාවිතා කරන වර්නියර් කැලිපරයේ භාවිතා කරන ආකාරය විස්තර කරන්නම්. මේ රූප සටහනේ විදිහට අවශ්‍ය නම් මෙතන තියෙන බෝල බෙයාරිමේක අභ්‍යන්තර සහ බාහිර විස්කම්භය. මම මෙන්න මේ උපකරණේ බාහිර සහ අභ්‍යන්තර විස්කම්භය මැන ගන්න යන්නේ. පුතේ මං ඉස්සෙල්ලාම බාහිර විස්කම්භයම ඉන්නම්. මට මංගාව තියෙන වර්නියර් කැලිපරයේ සර්පණ රෝධය එහෙම නැත්නම් සීරුමාරුව භාවිතා කරලා බාහිර හනු යුගලය තුලට මේ උපකරණේ රඳවා ගන්නවා. ඉන්පසු මුරිච්චි ඇණය තද කර ගන්නවා. දැන් පාඨාංකය කියව ගන්නවා. පැහැදිලිද? මේ බාහිර විස්කම්භයක් බාහිර මිනුමක් ගන්න ආකාරය. ඊළඟට බලමු පුතේ අපි මෙයාගේ අභ්‍යන්තර විස්කම්භය කොහොමද මැනගන්නේ කියලා. භාවිතා කරන්නේ වර්නියර් කැලිපරයේ අභ්‍යන්තර හනු යුගලය, ඇතුළු හනු යුගලය. මේ ඇතුළු හනු යුගලයට මේ උපකරණේ විස්කම්භයේ මැනිය යුතු කොටස මෙන්න මේ විදිහට ඇතුල් කරලා සීරුමාරු එහෙම නැත්නම් සර්පණ රෝධය භාවිත කරලා මෙන්න මේ පිහිටුමට ගන්නවා. ඉන්පසු මුරිච්චි ඇණය එහෙම නැත්නම් මුරිච්චිය තද කර ගන්නවා. දැන් පුළුවන් අපිට මෙයාගේ අභ්‍යන්තර විස්කම්භය කියව ගන්න. තුන්වෙනි අවස්ථාව මට ඕනි පුතේ මෙයාගේ ගැඹුර මැන ගන්න. පාවිච්චි කරන්නේ වර්නියර් කැලිපරයේ කූර ගැඹුර මනින කූර. මෙන්න මේ විදිහට පුතේ රූප සටහනේ තියෙන විදිහට ගැඹුර මැනීම සඳහා මෙන්න මේ විදිහට සීරුමාරු කර ගන්නවා. මෙයාගේ ගැඹුර මෙන්න මේ දුරින් අපිට නිරූපණය වෙනවා. පුතේ මේ දුර කියලා කියන්නේ බාහිර හනු මෙන්න මේ විදිහට ඇදුණු දුර. අපිට පාඨාංකය කියව ගන්න පුළුවන්. පාඨාංකය කියව ගන්න පුළුවන්. මං හිතන්නේ ඔයගොල්ලන්ට පැහැදිලි මේ වර්නියර් කැලිපරයකින් මිනුම් ආකාර තුනකින් මිනුම් ලබා ගන්න විදිය. තවත් එක කරුණක්
විස්තර කළ යුතුයි. අපි බාහිර විස්කම්බය ගත්තොත් මේ උපකරණය මනින උපකරණය ඒකාකාරද ඒකාකාර නැද්ද කියන එක මැනගන්න දැනගන්න පුතේ අපිට මේ බාහිර විස්කම්බය ගත්තොත් මෙන්න මේ විදිහට එක පාඨාංකයක් කියව ගන්නවා නැවත මෙයාව චුට්ටක් වෙනස් කරලා නැවත අගය කියව ගන්නවා ඒ විදිහට ආකාර තුනකට තේරුණාද අවස්ථා තුනකදී අපි පාඨාංකය කියව ගන්නවා ලැබෙන අගය එකම නම් අපි යොදාගත් වස්තුව ඒකාකාරයි සුළු හෝ වෙනසක් සිද්ධ වෙනවා නම් පුතේ අපි ලැබුණු පාඨාංකවල මධ්‍යගය තමයි අපේ මිනුම විදිහට ලබා ගන්නේ පැහැදිලිද දැන් අපි බලමු පුතේ වර්නියර් කැලිපරයක් භාවිතයෙන් පාඨාංකය කියව ගන්නේ කොහොමද කියලා. මේ කොටස තමයි ඊටාම වැදගත්. විභාගයේදී අපි ගණනය කිරීම වලට අවශ්‍ය වන කොටස. අපිට මුලින් කතා කරගත්තු විදිහට කුඩා මිනුම හොයාගන්න ආකාරය අපි දන්නවා. ඒ කුඩාම මිනුම මෙතනදී අපි භාවිත කරනවා. බලමු පුතේ ඉස්සෙල්ලාම දීලා තියෙන චූටි ප්‍රශ්නයක් මම පහත දැක්වෙන්නේ කුඩා මිනුම 0.1 මිලිමීටර් වන වර්නියර් කැලිපරයකින් වස්තුවක් මැනීමේදී ලද පාඨාංකයයි ලැබුණු පාඨාංක. එහි කියවීම කොපමණද අවස්ථා දෙකක් දීලා තියෙනවා. මේ අවස්ථා දෙක දෙන්න හේතුව විභාගයේදී අපිට මෙන්න මේ වගේ රූප සටහනක් දෙන්න පුළුවන්. ලැබ් එකේ ප්‍රායෝගික පරීක්ෂණයක් කරන අවස්ථාවේදී උපකරණයේ පිහිටීම මෙන්න මේ විදිහ වෙන්න පුළුවන්. උපකරණයෙන් අපි දකින්නේ මෙන්න මේ වගේ මුහුණතක්. විභාගයේදී දෙන මේ ආකාරයට අපි කියවීම දැනගන්න ඕනි. උපකරණයෙන් මනින විට ලැබෙන අගය මේ විදිහට අපි දැනගන්න ඕනි. අවස්ථා දෙකම අපි බලමු. මෙතනදී පුතේ පාඨාංකයේ කියව ගන්නේ ප්‍රධාන පරිමාණය දන්නවා වර්නියර් පරිමාණය දන්නවා. ප්‍රධාන පරිමාණයෙන් අපි කියව ගන්නවා පුතේ වර්නියර් පරිමාණයේ බිඳුව සලකුණ එනකන් කොපමණ ප්‍රමාණයක් කියව ගන්න පුළුවන්ද කියන එක. මේ පැත්තේ ප්‍රධාන පරිමාණය ගත්තොත් කොටසයි අපි දීලා තියෙන්නේ මෙහි ඉඳන් සෙන්ටිමීටර වලින් 0.1 2 3 4 5 සෙන්ටිමීටර් 5ක් දක්වා තියෙනවා 6 මෙතනදී අපිට ලැබෙනවා. නමුත් 5 සිට 6ට යන්න කලින් අපිට වර්නියර් පරිමාණය හම්බ වෙනවා. පාඨාංකයේ කියවනකොට පුතේ මිලිමීටර් වලින්ම කියවනවා නම් අපිට ලේසි. ගණනය කරන්න පහසුයි. බලන්න ඕනි පුතේ මෙතන 5 සෙන්ටිමීටර් මේ 5 සෙන්ටිමීටර් කියන්නේ මිලිමීටර් නම් පුතේ 50යි. අපි දන්න දෙයක්. බලන්න පුතේ 50 එහෙනම් මේ කොටස 51 මිලිමීටර් 51යි. 50 සිට 51 ලැබීමට පෙර වර්නියර් පරිමාණයේ බිඳුව අපිට හම්බ වෙනවා. එහෙමනම් අපිට ගන්න පුළුවන් ප්‍රධාන පරිමාණයෙන් කීය වෙනකන්ද? මිලිමීටර් 50 වෙනකන්. එහෙමනම් අපි ගන්නවා පුතේ ප්‍රධාන පරිමාණයේ කියවීම. ප්‍රධාන පරිමාණයේ කියවීම 50 මිලිමීටර්. පනස් එක දක්වා අපිට යන්න බෑ. වර්නියර් පරිමාණයේ බිඳුව අපිට හම්බ වෙනවා. එහෙමනම් මේ 50 සිට 51ට පෙර ලැබෙන මෙන්න මේ සුළු කොටස
ගණනය කරගන්නේ අපි වර්ණීය පරිමාණය භාවිත කරලා. කොහොමද මේ ගණනය කිරීම කරන්නේ? අපි බලන්න ඕනි පුතේ ප්‍රධාන පරිමාණය සහ වර්ණීය පරිමාණයේ සමපාත වෙන්නේ වර්ණීය කුමන කොටසේද කියන එක. බලන්න බිඳුව උඩ ඉරක් එක්ක සමපාත නැහැ, 1 සමපාත නැහැ, 2 සමපාත නැහැ, 3 4 5 6 7 සමපාත නැහැ. එහෙනම් උඩ ඉරක් එක්ක සමපාත වෙන්නේ මෙන්න මෙයා. කීවෙනි ඉරද? 8 වෙනි ඉර. එහෙම නැත්නම් 8 වෙනි කොටස. මෙයා 8 වෙනි කොටස. එහෙනම් අපිට පුළුවන් වර්ණීය පරිමාණයේ කියවීම ගණනය කරගන්න. වර්ණීය පරිමාණයේ අගය සමපාත වෙන්නේ 8 වෙනි කොටස. අපි දන්නවා පුතේ උපකරණයේ කුඩා මිනුම ගානේ දීලා තියෙනවා 0.1 මිලිමීටර්. එහෙමනම් වර්ණීය කියවීම අපිට ලැබෙන්නේ 0.8 මිලිමීටර් විදිහට. මොකද්ද මේ 0.8 කියලා කියන්නේ? මේ 0.8 කියලා කියන්නේ පුතේ මේ 50 මිලිමීටර් පහසු වෙලා වර්ණීය බිඳුව ලැබෙනකන් කුඩා කොටසේ මම මේ ලකුණු කරලා තියෙන කුඩා කොටසට අදාළ අගය තමයි 0.8 මිලිමීටර්. එහෙනම් මැනපු වස්තුවේ මනින ලද වස්තුවේ පාඨාංකයේ විදිහට ගන්න පුතේ අපි ප්‍රධාන පරිමාණයේ කියවීමට වර්ණීය පරිමාණයේ කියවීම එකතු කරපුවාම එන අගය. හරිම සරලයි. ලේසියෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් කොටසක්. එම නිසා පාඨාංකය ප්‍රධාන පරිමාණයේ කියවීම 50 මිලිමීටර්. එයාට එකතු වෙන්න ඕනි පුතේ 0.8ක්. ලැබෙනවා පිළිතුරක් 50.8 මිලිමීටර්. 50.8 මිලිමීටර්. මෙතනදී අපි තව දෙයක් සමහරට MCQ ප්‍රශ්නයක් විදිහට අපිට එන්න පුළුවන්. දීලා තියෙන උත්තරේ සෙන්ටිමීටර වලින් තියෙන්න පුළුවන්. ඒකක පරිවර්තනය කරගෙන අපිට අදාළ පිළිතුරට යන්න පුළුවන්. දීලා තියෙන උත්තර වලින් තියෙන්නේ සෙන්ටිමීටර වලින් නම් මේ 50.08 කියන එක මට ලියා ගන්න පුළුවන් පුතේ 5.08 මොනවාද සෙන්ටිමීටර් 5.08 සෙන්ටිමීටර්. හරිම සරලයි. ලේසියෙන් අපිට හදා ගන්න පුළුවන් ගානක්. අපි යමු ඊළඟ කොටසට. අපි එදිනෙදා ජීවිතයේදී විශේෂයෙන් ඊටෙක් කරන ළමයි වෙන්න පුළුවන්, ඉංජිනේරු තාක්ෂණය කරන ළමයි වෙන්න පුළුවන්, බීටෙක් එහෙම නැත්නම් ජෛව පද්ධති තාක්ෂණය කරන ළමයි වෙන්න පුළුවන්. අපිට ශාස්ත්‍රයේදී වර්ණීය කැලිපරයකින් මැනලා අගයක් ගන්න කියනවා. මේ වගේ වෙලාවකට අපිට පාඨාංක පෙන්눔 කරන්නේ මෙන්න මේ විදිහ රූප සටහනකින් උපකරණයේ දිහා බලන්නේ. එතකොට මෙයාගෙනුත් අපි අගය මැන ගන්න ඕනි. මෙතනදී මයින් ආකාරයත් මම විස්තර කරන්න. ප්‍රධාන පරිමාණයේ ඇතුලෙන් තියෙන මෙන්න මේ කොටස වර්ණීය පරිමාණය මේ පහතින් තියෙන සචල හනුව මත සලකුණු කරලා තියෙන මෙන්න මේ කොටස. මේ මෙතනදී තියෙනවා පුතේ බිඳුවේ සිට 10 දක්වා කොටස් 10කට සලකුණු කිරීම. බලමු පාඨාංකයේ කියව ගන්න ආකාරය. ඉස්සෙල්ලාම ප්‍රධාන පරිමාණයේ කියවීම. ප්‍රධාන පරිමාණයේ කියවීම කීයද? පුතේ මට 6 සෙන්ටිමීටර් පේනවා. 7 සෙන්ටිමීටර් පේනවා.
මම බලන්න ඕනේ මිලිමීටර වලින්. ඒක තමයි ලේසිම ක්‍රමය. 6යි සෙන්ටිමීටර් නම් 60යි මිලිමීටර්. වර්නියර් පරිමාණය හම්බ වෙනකන් මම ප්‍රධාන පරිමාණයෙන් කියවගෙන යනවා. 60යි 61යි 62යි 63යි. ඊට පස්සේ මට හම්බ වෙනවා වර්නියර් පරිමාණය. වර්නියර් බිඳුව සලකුණ. එහෙනම් මෙන්න මෙතන අගය මට එන්නේ පුතේ 63යි මිලිමීටර්. 63යි මිලිමීටර්. 63යි මිලිමීටර් රේඛාව එහෙම නැත්නම් පාඨාංකේ පහු උණ ගමන් වර්නියර් බිඳුව මට හම්බ වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ප්‍රධාන පරිමාණයත් එක්ක සමපාත වන වර්නියර් කොටස ගණනය කර ගන්නවා, හොයා ගන්නවා. රූප සටහන දෙනකොට නම් අපිට ඉක්මනට හොයා ගන්න පුළුවන්. හැබැයි උපකරණයෙන් හොයනකොට සමහර විට එක ඉරක් එහෙම නැත්නම් ඉරි දෙකක් තුනක් සමපාතයි වගේ පේනවා. ඒ වගේ අවස්ථාවකදී අපි පොඩි උපක්‍රමයක් පාවිච්චි කරනවා පුතේ. අපිට හිතමු මෙන්න මේ විදිහට පාඨාංකය ආවා කියලා. චුට්ටක් මම පෙන්නන විදිය බලන්න. වර්නියර් කැලිපරය මෙන්න මේ විදිහට හෙමින් සොලවලා බලනවා වර්නියර් කුමන ඉරක් ප්‍රධාන පරිමාණයේ මොන ඉරක් එක්කද සම්පාත වෙන්නේ කියලා. මෙහෙම කෙලින් බැලුවට සමහර විට පැහැදිලි නොවෙන්න පුළුවන්. ප්‍රැක්ටිකල් එකක් කරනකොට අපි චුට්ටක් මෙන්න මේ විදිහට එළියකට අල්ලලා අපි බලා ගන්න ඕනේ. එතකොට ඉතා ඉක්මනින් අපිට හොයා ගන්න පුළුවන් සමපාත වෙන්නේ කුමන ඉරද කියලා. රයිට්. බලමු පුතේ මෙතනදී බිඳුව රේඛාව අංක 1 අංක 2 අංක 2 එහෙම නැත්නම් මෙන්න මේ කොටස තමයි වර්නියර් මෙන්න මේ කොටස තමයි සමපාත වෙන්නේ. ඔයගොල්ලන්ටත් පේනව නේද? මෙතනත් පැහැදිලිව පේනවා රූප සටහන. එහෙමනම් සමපාත වෙන්නේ අංක 2 දෙවනි කොටස. එමනම් ඊළඟ පියවරට මම ඉන්නේ වර්නියර් පරිමාණය කීයද කියලා. කෙටියෙන් ලියලා තියෙන්නේ ප්‍රධාන පරිමාණයේ ආවේ 63යි මිලිමීටර්. වර්නියර් දෙවන ඉර සම්පාත වෙන්නේ අපි දන්නවා පුතේ ගණනය කිරීමක් කරා පුතේ වර්නියර් කොටස් 10ක් සමපාතයි නම් කුඩාම මිනිම 0.1 මිලිමීටර් අපි හොයලා තියෙන්නේ. එහෙමනම් මෙතන එන්නේ 0.1 මිලිමීටර්. එහෙනම් වර්නියර් පරිමාණය කියවීම කීයද? 0.2 මිලිමීටර්. අපි දන්නවා පාඨාංකය ලබා ගන්නේ ප්‍රධාන පරිමාණයේ කියවීමත් වර්නියර් කියවීමත් දෙක එකට එකතු කරපුවාම. එම නිසා පාඨාංකය සමානයි 63යි මිලිමීටර්. එයාට එකතු වෙන්න ඕනි 0.2 මිලිමීටර්. 63.2 මිලිමීටර්. කලින් ගානේ වගේම අපේ සෙන්ටිමීටර වලින් හැවුවොත් ලේසියෙන් අපිට උත්තරේ ගන්න පුළුවන්. 6.32 සෙන්ටිමීටර්. 6.32 සෙන්ටිමීටර්. එතකොට අපි දන්නවා පුතේ වර්නියර් කැලිපරයකින් පාඨාංකයක් කියවගන්නේ කොහොමද කියලා. අභ්‍යන්තරාගයක් ගත්තත්, බාහිරාගයක් ගත්තත්, ගැඹුරක් ගත්තත් කියවන පාඨාංකයේ කියවන ආකාරය තමයි මේ විස්තර කරේ. ඊළඟට බලමු පුතේ මේ වර්නියර් කැලිපරයකින් පාඨාංකයක් ලබා ගන්නකොට තියෙන ගැටලු මොනවාද කියලා. අපි දන්නවා පාඨාංකය කියව ගනිද්දී ප්‍රධාන පරිමාණයත් අපිට ඕනි වුණා
වර්ණීය පරිමාණයත් අපිට ඕනි වුණා. එහෙමනම් ප්‍රධාන පරිමාණයේ බිඳුව සලකුණත් වර්ණීය පරිමාණයේ බිඳුව සලකුණත් කොහොමද තියෙන්න ඕනි? ඒකට අපි කියනවා පුතේ වර්ණීය කැලිපරයක මූලාංක දෝෂය කියලා. අපි බලන්න ඕනි පුතේ මෙන්න මේ වර්ණීය කැලිපරේ බාහිර හනු යුගලය මේ බාහිර හනු යුගලය එකිනෙක ස්පර්ශ කළ විට මෙන්න මේ විදිහට ලං කරනවා. එකිනෙක ස්පර්ශ කළ විට ප්‍රධාන පරිමාණයේ බිඳුව සලකුණත් වර්ණීය පරිමාණයේ බිඳුව සලකුණත් ඒක රේඛීයව තියෙන්න ඕනි. එකිනෙක සම්පාත වෙලා තියෙන්න ඕනි. එහෙම නැත්නම් මේ උපකරණයෙන් මනින මිනුම දෝෂ සහිතයි. ඒක පැහැදිලි. මනින මිනුම අවසාන ප්‍රතිඵලයේ දෝෂ සහිතයි. අන්නේ දෝෂයට තමයි කියන්නේ පුතේ අපි වර්ණීය කැලිපරයක මූලාංක දෝෂය කියලා. එහෙමනම් අපි මතක තියාගන්න ඕනි වර්ණීය කැලිපරයක බාහිර හනු යුගලය එකිනෙක ස්පර්ශ කළ විට ප්‍රධාන පරිමාණයේ බිඳුව සලකුණත් වර්ණීය පරිමාණයේ බිඳුව සලකුණත් එකිනෙක සමපාත නොවීමේ දෝෂය මූලාංක දෝෂය ලෙස හඳුන්වනවා. හරිම ලේසි මතක තියාගන්න. අපි බලමු. මම මෙතනදී පෙන්වලා තියෙන්නේ පුතේ හනු එකිනෙක ස්පර්ශ කරපුවාම බාහිර හනු එකිනෙක ස්පර්ශ කරපුවාම ප්‍රධාන පරිමාණයේ බිඳුවයි වර්ණීය පරිමාණයේ බිඳුවයි මෙන්න ඒක රේඛීයව තියෙනවා. ඒක රේඛීයව තියෙනවා. පහතින් මම රූප සටහන් දෙකක් දාලා තියෙනවා පුතේ. හනු එකිනෙක ස්පර්ශ කරපුවාම ප්‍රධාන පරිමාණයේ බිඳුවත් වර්ණීය පරිමාණයේ බිඳුවත් පිහිටන ආකාරය. හොඳට බලන්න. පළවෙනි රූප සටහනේ බිඳුව වර්ණීය බිඳුවට සමපාත නැහැ. ඇයි ඒ සම්පාත නැත්තේ? අපි හනු එකිනෙක ස්පර්ශ කරාට පරිමාණ අතර ගත්තාම සමපාත වීමක් වෙලා නැහැ. මෙයාගෙන් යම් වස්තුවක් මැන්නොත් මේ උපකරණයෙන් යම් වස්තුවක් මැන්නොත් අපිට ලැබෙන මිනුම දෝෂ සහිතයි. දෝෂ සහිතයි. එහෙමනම් ඒ දෝෂය නිවැරදි කරගන්න ඕනි. එම දෝෂය ශෝධනය කරගන්න ඕනි. ශෝධනය කරගන්න නම් අපේ වැරැද්ද මොකද්ද කියලා අපි දැනගන්න ඕනි. එහෙම නැත්නම් මූලාංක දෝෂය කීයද කියලා අපි දැනගන්න ඕනි. එහෙම වුණොත් තමයි අපිට නිවැරදි කරගන්න පුළුවන් වෙන්නේ. මේ උපකරණේ ඒ වගේමයි. බාහිර හනු එකිනෙක ස්පර්ශ කරාට ප්‍රධාන පරිමාණයේ බිඳුවයි වර්ණීය පරිමාණයේ බිඳුවයි ඒක රේඛීය නෑ. එතනදි දෝෂයක් ලැබෙනවා අපේ පාඨාංකයට. එහෙමනම් ඒ දෝෂයත් අපි නිවැරදි කරගන්න මේ ලැබෙන දෝෂය කොයි වගේද අගය කීයද කියන එක දැනගන්න ඕනි. සරල ක්‍රමයක් කියලා දෙන්නම්. මතක තියාගන්න ලේසි ක්‍රමයක්. අයි බලමු පුතේ. පළවෙනි රූප සටහනේ මේ උපකරණය ගන්නවා මම. වර්ණීය කැලිපරේ හනු ස්පර්ශ කරාට පරිමාණය මෙන්න මේ විදිහටයි පිහිටන්නේ. එහෙමනම් මෙතනදි වෙන්නේ හනු ස්පර්ශ කරලා තියෙන්නේ නමුත් සමපාත වෙන්නේ නැහැ. වර්ණීය කොටස ඉදිරියට ඇවිල්ලා. එහෙනම් මෙන්න මේ විදිහට චුට්ටක් ඉදිරියට ඇවිල්ලා සචල හනුව. ඒ කියන්නේ මෙන්න මේ විදිහේ පාඨාංකයක් දැනටමත් කියවිලා තියෙන්නේ. හනු ස්පර්ශ කළාට දැනටමත් පාඨාංකයක් කියවිලා තියෙන්නේ. මේ උපකරණයෙන් යම් වස්තුවක් මැන්නොත් නිවැරදි අගයට වඩා
වැඩි අගයක් තමයි අපිට ලබලා දෙන්නේ. නිවැරදි අගයට වඩා වැඩි අගයක් තමයි අපිට ලබලා දෙන්නේ. ඒක නිසා අපි මතක තියාගන්නවා පුතේ මෙන්න මේ විදිහට නිවැරදි අගයට වඩා වැඩි අගයක් ලැබෙන නිසා මේ දෝෂයට අපි කියනවා ධන මූලාංක දෝෂයක් කියලා. එහෙනම් මෙයාට අපි කියනවා පුතේ ධන මූලාංක දෝෂයක් කියලා. ධන මූලාංක දෝෂයකි. එහෙමනම් මේ ධන මූලාංක දෝෂය සහිත උපකරණයකින් අපි යම් වස්තුවක් මනිනවා. අපිට ලැබෙන්නේ වැඩි අගයක්. එහෙනම් දෝෂයේ අගය අඩු කරොත් තමයි අපිට නිවැරදි අගය ලබා ගන්න පුළුවන් වෙන්නේ. මම කියපු දේ පැහැදිලි ඇති. ඊට පස්සේ අපි බලමු දෝෂය කොහොමද ලබා ගන්නේ? හරිම ලේසි. කලින් වගේම අපි බලන්න ඕනි සමපාත වෙන්නේ මොන කොටසද කියලා. සමපාත වෙන්නේ වර්ණීය මොන කොටසද කියලා. කලින් විදියටම බලාගෙන යනවා. බිඳුව උඩ ඉරක් නැහැ. 1 උඩ ඉරක් නැහැ. 2 උඩ ඉරක් නැහැ. බලාගෙන යනකොට පුතේ මෙන්න මෙයා උඩ ඉරක් සමග ඒක රේඛීයයි සමපාතයි. එහෙමනම් බලමු කීවෙනි ඉරද? බිඳුව 1 2 3 වෙනි ඉර. එහෙනම් දෝෂය ලබා ගන්න අපි 3 වෙනි කොටස උපකරණේ කුඩාම මිනුම 0.1 මිලිමීටර්. දෝෂයේ අගය එහෙම නැත්නම් විශාලත්වය ගුණ කරොත් අපිට එනවා 0.3 මිලිමීටර්. දෝෂයේ අගය. පුතේ මම කලින් කිව්වා මෙයා ධන මූලාංක දෝෂයක්. දැනටමත් පාඨාංකයක් කියවිලා තියෙන්නේ. එහෙනම් මැනපු වස්තුවේ නිවැරදි අගය ගන්න නම් මේ ධන මූලාංක දෝෂයේ අගය අඩු කරන්න ඕනි. මට අමතක වෙන නිසා මේ දෝෂය ලියන හැම වෙලාවකම මම ලියනවා අඩු කළ යුතුයි. ඒකට හේතුව මොකක්ද? මේ ගාන මෙතනින් ඉවර නැහැ. තව ඉස්සලහට කොටස් තියෙන්න පුළුවන්. කොහේ හෝ තැනක නිවැරදි මිනුම කීයද කියලා ඇහුවොත් ආය දෝෂය මතක් කර කර ඉන්න අවශ්‍යතාවයක් නැහැ. මම ලියලා තියෙන්නේ පුතේ අඩු කළ යුතුයි කියලා. එහෙමනම් අපිට ඉක්මනින් උත්තරයකට යන්න පුළුවන්. ඊළඟට අපේ දෙවෙනි අවස්ථාව. අපි දන්නවා පුතේ මෙන්න මේ වගේ පිහිටුමකට ආවොත් බාහිරහණු වර්ණීය කැලිපරේ එකිනෙක ස්පර්ශ කරපුවාම අපිට ලැබෙන්නේ මෙන්න මේ වගේ පිහිටුමක් නම් ප්‍රධාන පරිමාණයේ බිඳුවට වඩා වර්ණීය පරිමාණයේ බිඳුව පිටිපසට ඇවිල්ලා මේ උපකරණයෙන් යම් වස්තුවක් මැන්නහම මනිනාගය නිවැරදි අගයට වඩා අඩුවෙන් පෙන්වන්නේ. ඒකට හේතුව ආරම්භයේදීම අඩුයි. නිවැරදි අගයට වඩා අඩුවෙන් පෙන්වන නිසා මේකට අපි කියනවා පුතේ ඍණ මූලාංක දෝෂයක් කියලා. එතකොට මේ ඍණ මූලාංක දෝෂයක් ලැබෙන උපකරණයකින් නිවැරදි මිනුම ගන්න ඕන නම් මේ නිවැරදි මිනුම ගන්න ඕන නම් දෝෂයේ අගය එකතු කළ යුතුයි. පැහැදිලිද? නිවැරදි මිනුම ගන්න නම් දෝෂයේ අගය එකතු කළ යුතුයි. අපි බලමු දෝෂය හොයාගන්නේ කොහොමද කියලා. පුතේ දෝෂය හොයාගන්න නම් කලින් ගත්ත ධන මූලාංක දෝෂයේ වගේ සමපාත වුණු කොටස කුඩා මිනුමෙන් වැඩි කරලා දෝෂය අපි ගන්නෙ නැහැ. මේ ඍණ මූලාංක දෝෂයක්.
ඍණ මූලාංක දෝෂ එන ඕනම මිනුම් උපකරණයක දෝෂය ගන්න ක්‍රමයක් තියෙනවා. අපි මතක තියාගන්නා ක්‍රමයක් තියෙනවා. අපි බලමු පුතේ දෝෂය අපි ගන්නේ වර්ණීය මුළු කොටස් ගණනින් පෙර වගේ සමපාත වූ කොටසේ අගය අඩු කරනවා. ඒක තමයි ඉස්සෙල්ලාම කරන්නේ. වර්ණීය පරිමාණයේ තියෙන මුළු කොටස් ගානින් මෙතන නම් 10. වර්ණීය පරිමාණයේ මුළු කොටස් ගානින් සමපාත කොටස අඩු කරලා එන පිළිතුර තමයි අපි වැඩි කරන්නේ කුඩා මිනුමින්. තේරුණාද? කෙනෙක් කියන්න පුළුවන් මෙන්න මේ විදිහට ධන මූලාංක දෝෂයක් නම් බිඳුවේ සිට ගණන් කරනවා. ඍණ මූලාංක දෝෂයක් නම් 10 සිට ආපස්සට ගණන් කරනවා. ගැටලුවක් නැහැ, නිවැරදි. හැබැයි තියෙන ප්‍රශ්නය විභාගයට අපි ගිහිල්ලා ඉඳගත්තම දෝෂය ධන මූලාංක දෝෂයක් කොයි පැත්තේ ඉඳන්ද ගණන් කරන්නේ? පැටලෙයි. ඒ පැටලෙන එක අඩු කරගන්න තමයි අපි තේරුම් ගන්නේ ධන මූලාංක දෝෂයක් නම් සමපාත කොටස කුඩා මිනුමෙන් වැඩි කරනවා. ඍණ මූලාංක දෝෂයක් නම් මුළු කොටස් ගණනින් සමපාත කොටස අඩු කරලා එන පිළිතුර කුඩා මිනුමෙන් වැඩි කරනවා. ඒ විදිහට මතක තියාගමු. බලන්න පුතේ සමපාත වෙන කොටස කීයද කියලා. බිඳුව නැහැ, 1 නැහැ, 2 නැහැ, 3 නැහැ, 4. මේ කිසිම කෙනෙක් සමපාත වෙන්නේ නැහැ. එහෙනම් සමපාත වෙන්නේ මෙන්න මේ ඉර. එයාගේ අගය 4. ඍණ මූලාංක දෝෂයක් වර්ණීය පරිමාණයේ කොටස් 10ක් තියෙනවා. 10න් සමපාත වන කොටස අඩු කරනවා. මේ ලැබෙන පිළිතුර තමයි පුතේ අපි කුඩාම මිනුමෙන් වැඩි කරන්නේ. 0.1 මිලිමීටර්. හරිම ලේසි. බලන්න පුතේ 10න් 4ක් අඩු කරා 6යි වැඩි කරා කුඩාම මිනුමෙන් දෝෂයේ අගය 0.6 මිලිමීටර්. 0.6 මිලිමීටර්. ඍණ මූලාංක දෝෂයක් අපේ මේ ගානේ ඉදිරි කොටස් වලට උපකාරයක් වෙන්න මං වරහන් තුල ලියනවා දෝෂයේ අගය මොකද කරන්න ඕනි? එකතු කළ යුතුයි. මං කලින් කිව්වා වගේම මේ 6 ගන්න පුළුවන් පුතේ අපිට ඍණ මූලාංක දෝෂයක වර්ණීය 10 වෙනි කොටසේ සිට මේ පැත්තට ගණන් කරලා 4 කියලා කියන්නේ 6 වෙනි ඉර බව කියන්නේ 6 කියලා අපිට ලැබෙනවා. හැබැයි පැටලේ කියලා තමයි පුතේ මම මුළු කොටස් ගණනින් සම්පාත කොටස අඩු කරලා පිළිතුර ලබා ගන්න කියලා කියන්නේ. පුතේ එතකොට වර්ණීය කැලිපරයක මූලාංක දෝෂ නොමැති අවස්ථාවේ මෙන්න මේ ආකාරයට තිබිය යුතුයි. මූලාංක දෝෂ අවස්ථා දෙකයි හනු එකිනෙක ස්පර්ශ කරත් මේ විදියට පරිමාණ පිහිටනවා නම් අපි කියනවා පුතේ ධන මූලාංක දෝෂයක් කියලා. දෝෂය ශෝධනය කරන්න, දෝෂය හොයලා එන අගය අඩු කරන්න ඕනි. මේ විදියට පරිමාණ පිහිටනවා නම් අපි කියනවා ඍණ මූලාංක දෝෂයක් කියලා. දෝෂය හොයලා එම දෝෂය ශෝධනය කරන්න එකතු කළ යුතුයි. අපි යමු පුතේ ඊළඟ කොටසට. ඕගොල්ලන්ට මම චූටි ගාණක් දීලා තියෙනවා. මේ චූටි ගාණෙන් අපි විස්තරාත්මකව කොහොමද ගැටලුවකට මුහුණ දෙන්නේ කියන එක අපි බලමු. බලන්න පුතේ ගාණ පහත රූපයේ දැක්වෙන්නේ ප්‍රධාන පරිමාණයේ කොටසක අගය මිලිමීටර් 1ක් වන
වර්නියර් කැලිපරයකි. වර්නියර් කොටස් 10ක් පවතින අතර එය ප්‍රධාන පරිමාණයේ කොටස් 9ක් සමග සමපාත වේ. මොන කොටස්ද? මිලිමීටර් 1 කොටස් 9ක් එක්ක තමයි සමපාත වෙන්නේ. එම උපකරණයේ වස්තුවක පාඨාංකයක් ලබා ගැනීමේදී පරිමාණය සහ මූලාංක දෝෂ පරීක්ෂාව පහත රූපයේ පරිදි වේ. එහෙමනම් ගානේ රූප සටහන් දෙකක් දීලා තියෙනවා. පරිමාණය ලබා ගන්න ආකාරය මේ රූප සටහනියුත්, මූලාංක දෝෂ නිර්ණය කරන ආකාරය මේ දෙවනි රූප සටහනිනුත් නිරූපණය වෙනවා. අපි ඉස්සෙල්ලම බලමු පුතේ අපෙන් අහන පළවෙනි කොටස. උපකරණේ කුඩාම මිනුම කුමක්ද? උපකරණේ කුඩාම මිනුම කුමක්ද? මේ පරිමාණ දෙක එකිනෙකට සමාන්තරගත මිනුම් උපකරණයක්, වර්නියර් කැලිපරයක්. එහෙනම් එයාගේ කුඩාම මිනුම හොයන සම්බන්ධතාවයන් දෙකක් අපි ඉගෙන ගත්තා. සම්බන්ධතාවයන් දෙකක් ඉගෙන ගත්තා. එක අවස්ථාවකට අපි යමු. කුඩා මිනුම සමානයි ප්‍රධාන පරිමාණයේ කොටසක අගය අඩු කරනවා පුතේ වර්නියර් පරිමාණයේ කොටසක අගය. ගානේ දීලා තියෙන විදිහට ප්‍රධාන පරිමාණයේ කොටසක අගය මිලිමීටර් 1යි, වර්නියර් කොටස් 10ක් ප්‍රධාන පරිමාණයේ මිලිමීටර් 1 කොටස් 9ක් සමග සමපාත වෙනවා. එහෙමනම් අපිට ආදේශ කරගන්න පුළුවන් ප්‍රධාන පරිමාණයේ කොටසක අගය මිලිමීටර් 1යි අඩු කරනවා පුතේ වර්නියර් පරිමාණයේ කොටසක අගය. කලින් අපි දන්නවා මිලිමීටර් 1කට වඩා චුට්ටක් අඩුයි. හැබැයි මිලිමීටර් 1 කොටස් 9ක් තමයි මේ වර්නියර් කොටස් 10කට බෙදලා තියෙන්නේ. එහෙනම් එක කොටසක අගය අපි ලේසියෙන් හොයාගන්න පුළුවන්. එන්නේ පුතේ 9 කීයකටද බෙදලා තියෙන්නේ? 10කට බෙදලා තියෙන්නේ. මොන කොටස්ද? මිලිමීටර් 1 කොටස්. නැවත විස්තර කරොත් මිලිමීටර් 1 කොටස් 9ක් 10කට බෙදලා තියෙනවා. එහෙනම් එක කොටසක් කීයද? යමු පිළිතුරකට. මිලිමීටර් 1යි අඩු කරනවා පුතේ 9 බෙදීම 10 0.9යි මිලිමීටර්. පිළිතුර 0.1යි මිලිමීටර් කුඩාම මිනුම. 0.1යි මිලිමීටර් කුඩාම මිනුම. බලන්න පුතේ අපේ දෙවෙනි කොටස. උපකරණේ මූලාංක දෝෂය කොපමණද? මේ අපි කතා කරලා ඉවරුණා විතරයි. මූලාංක දෝෂය නිරූපණය වෙන්නේ මෙන්න මේ දෙවෙනි රූප සටහනින්. මූලාංක දෝෂය උපකරණේ බාහිර හණු එකිනෙක ස්පර්ශ කරපුවාම ප්‍රධාන පරිමාණයේ බිඳුවත් වර්නියර් පරිමාණයේ බිඳුවත් සමපාත නැහැ. මෙන්න මේ විදිහට වර්නියර් පරිමාණය පිටුපසට ඇවිල්ලා තියෙන්නේ. මෙයාගෙන් යම් වස්තුවක් මෙන්නොත් නිවැරදි අගයට වඩා අඩු වෙනුයි පෙන්වන්නේ. නිවැරදි අගයට වඩා අඩුවෙන් පෙන්වන්නේ. එහෙමනම් මේ දෝෂයට අපි කියනවා පුතේ ඍණ මූලාංක දෝෂයක්. අඩුවෙන් පෙන්වන නිසා. දෝෂය ශෝධනය කරන්න නම් ඒ අඩුවෙන් පෙන්වන අගය මොකද කරන්න ඕනි? එකතු කරන්න ඕනි. එච්චරයි අපි දැනගන්නේ.
අපි යමු පිළිතුරකට. මූලාංක දෝෂය දෙවෙනි කොටස මූලාංක දෝෂය. බලන්න පුතේ සමපාත වෙන්නේ මොන කොටසද කියලා. වර්ණීය කුමන කොටසද? රූප සටහනේ විදිහට ඔයාලටත් පේන්නේ මෙන්න මේ ඉර සමපාතයි. බිංදුව 1 2 3 4 5 6 6වෙනි ඉර සමපාතයි. මේ ඍණ මූලාංක දෝෂයක්. එහෙමනම් අපි දෝෂය හොයන්නේ පුතේ වර්ණීය මුළු කොටස් ගණනින් අඩු කරනවා සමපාත කොටස. පිළිතුර ගුණ කරා අපි හොයාගත්ත කුඩාම මිනුමින් 0.1 මිලිමීටර්. එහෙමනම් දෝෂයේ අගය අපිට ගන්න පුළුවන් 4 ගුණ කිරීම 0.1 මිලිමීටර්. අවසාන පිළිතුර 0.4 මිලිමීටර්. මම ලියා ගන්නවා පුතේ අපිට ඕනි වන නිසා ඍණ මූලාංක දෝෂයක් දෝෂයේ අගය එකතු කළ යුතුයි. එකතු කළ යුතුයි. අපි යමු පුතේ තුන්වෙනි කොටසට. මනින ලද වස්තුවේ කියවීම කොපමණද? මනින ලද වස්තුවට අදාළ කියවීම කොපමණද? එහෙමනම් මේ අහන්නේ මොකද්ද? පළවෙනි රූප සටහනින් පෙන්නන අගය කීයද? අපි කරා බලන්න පුතේ වර්ණීය පරිමාණය ලැබෙනකන් ප්‍රධාන පරිමාණයෙන් කියවගෙන යනවා. 3 සෙන්ටිමීටර් 4 සෙන්ටිමීටර් මිලිමීටර් වලින් කියන එක ලේසි නිසා මෙතන 3 මිලිමීටර් කියන්නේ 30යි 3 සෙන්ටිමීටර් කියලා කියන්නේ 30යි මිලිමීටර්. වර්ණීය පරිමාණය ලැබෙනකන් ප්‍රධාන පරිමාණයෙන් 31යි 32යි 33යි 33යි. සමපාත වන කොටස අපි ලකුණු කළොත් වර්ණීය පරිමාණයෙන් සමපාත වන කොටස ඒක රේඛීය වන කොටස හතරවන ඉර. එහෙමනම් අපිට පාඨාංකය කියව ගන්න පුළුවන් පුතේ ප්‍රධාන පරිමාණයෙන් මම එකපාරම ලියන්නම් පාඨාංකය. ප්‍රධාන පරිමාණයෙන් මිලිමීටර් 33ක් දක්වා කියව ගන්න පුළුවන්. ධන සමපාත වෙන්නේ 4 වෙනි ඉර කුඩාම මිනුම 0.1 මිලිමීටර්. තිස්තුන ධන 0.4 සුළු කරපුහාම අවසාන පිළිතුර 33.4 මිලිමීටර්. 33.4 මිලිමීටර්. මේ අපේ අවසාන උත්තරයද? මැනපු වස්තුවේ නිවැරදි යගේද? නෑ පුතේ. මේ
පරිමාණයේ කියවීම. හැබැයි අපි මැන්නේ දෝෂ සහිත උපකරණයකින්. එහෙනම් මේ දෝෂය ශෝධනය කරන්න ඕනි, නිවැරදි කරන්න ඕනි. බලමු පුතේ 4 වෙනි කොටස. එහි නිවැරදි අගය කොපමණද? දෝෂය ශෝධනය කරපුවාම අපිට එන අගය කොපමණද? රයිට්. 4 වෙනි කොටස. පාඨාංකයේ කියවීම 33.4යි. දෝෂය 0.4යි. වරහන් තුල මම ලියලා තියෙනවා මගේ පහසුවට. ඔන්න මම ඉස්සලා කියපු ලියන මෙන්න මේ විදිහට ලියන එකේ පහසුව. පාඨාංකයේ 33.4යි. දෝෂය 0.4යි. එකතු කළ යුතුයි. අපිට හිත හිතා ඉන්න දෙයක් නැහැ පුතේ. එකතු කරන්න තියෙන්නේ 4 වෙනි කොටස නිවැරදි අගය. නිවැරදි අගය 33.4යි කියවීම එකතු කළ යුතුයි 0.4ක් මිලිමීටර්. අවසාන පිළිතුර අපිට ගන්න පුළුවන් 33.8යි මිලිමීටර්. 33.8යි මිලිමීටර්. අපිට සෙන්ටිමීටර් වලින් මේ පිළිතුර ඇහුවොත් ඒත් දෙන්න පුළුවන්. සෙන්ටිමීටර් වලින් පිළිතුර ඇහුවත් දෙන්න පුළුවන්. මිලිමීටර් වලින් අපිට ලැබිලා තියෙනවා. එහෙනම් වර්නියර් කැලිපරයක් භාවිතයෙන් ගැටලු විසඳීම ඉතා සරලයි. විභාගයට අපිට ලැබෙන්නේ මේ හා සමාන ප්‍රශ්නයක්. ඒක නිසා මේ කොටස් හොඳින් මතක තියාගන්න, අවධාරණය කරගන්න. ඊළඟට අපි මයික්‍රොමීටර ස්කුරුප්පු ආමානය කියන උපකරණය පිළිබඳව අධ්‍යයනය කරමු. මයික්‍රොමීටර ස්කුරුප්පු ආමානය. රූප සටහන ඔයගොල්ලන්ට පේනවා පුතේ. දිගක් මැනීම සඳහා, ඊතා කුඩා දිගක් මැනීම සඳහා යොදා ගන්නා වැදගත් උපකරණයක්. ඊතා කුඩා දිගක් මැනීම සඳහා බලමු පුතේ මුලින්ම මේ උපකරණයේ කොටස් මොනවාද කියන එක ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ. මගේ අතේ තියෙනවා වර්නියර් මයික්‍රොමීටර ස්කුරුප්පු ආමානයක්. මේ මයික්‍රොමීටර ස්කුරුප්පු ආමානයේ කොටස් මොනවාද කියන එක, පාඨාංකයක් ලබා ගන්නේ කොයි ආකාරයෙන්ද කියන එක, පෙර පරිදිම මූලාංක දෝෂ නිර්ණය කරන්නේ කොයි ආකාරයෙන්ද කියන එක මෙතනදී අපි කතා කරනවා. පහසුවෙන් ගන්න පුළුවන් පිළිතුරු, පහසුවෙන් අවධානයට ගන්න පුළුවන් සිද්ධාන්ත කොටස්, ප්‍රායෝගිකව මනින ආකාරය ඉතා සරලව විස්තර කරමු. බලන්න පුතේ, උපකරණය අපි වස්තුවක් මැනීම සඳහා සිර කර ගනු ලබන්නේ ඉද්ද සහ කිනිහිරය අතරට. ඉද්ද සහ කිනිහිරය අතරට පෙර පරිදිම ප්‍රධාන පරිමාණයක්, එහෙම නැත්නම් රේඛීය පරිමාණයක් සහ වට පරිමාණයක් මෙහිදී අපි සම්බන්ධ කරගන්නවා. කුඩාම මිනුම සෙවීමේදී අපි කිව්වා එකිනෙකට ලම්බකව පාඨාංක තියෙන මිනුම උපකරණ. මෙන්න එතනට අපි ආවා. ප්‍රධාන පරිමාණය එහෙම නැත්නම් රේඛීය පරිමාණය තිරසටත්, වට පරිමාණය එහෙම නැත්නම් වෘත්තාකාර පරිමාණය මේ කොටස වටේටත් සලකුණු කරලා තියෙනවා.
පරිමාණ දෙක සෑම විටම එකිනෙකට ලම්බකයි. එහෙමනම් අපිට මතකයි පුතේ කුඩාම මිනුම අපි ලබා ගන්නේ ඉස්කුරුප්පු අන්තරාලයේත් වට පරිමාණය එහෙම නැත්නම් වෘත්තාකාර පරිමාණයේ කොටස් ගණනෙත් අනුපාතයක් විදිහට අපි ගැටලු විසඳලා තියෙන්නේ. අපි යම් පුතේ කොටස් නම් කර ගැනීම සඳහා වස්තුව සිර කර ගනු ලබන කොටස ඉද්ද සහ කිනිහිරය ලෙස අපි හඳුනගත්තා. මතක තියාගන්නේ කොහොමද? දරුවනේ ඕගොල්ලොන්ට කොටස් දෙකේ නම් මතකයි. හැබැයි සමහර වෙලාවට ඉද්ද කවුද කිනිහිරය කවුද අමතක වෙනවා. මතක තියාගන්න පහසු ක්‍රමයක් අපි හදාගමු. ඉද්ද අකුරු 3කින් කිනිහිරය අකුරු 5කින් අකුරු ගණන වැඩි වචනය කුඩා කොටසටත් අකුරු ගණන අඩු වචනය විශාල කොටසටත් පහසුයි. ඉද්ද සහ කිනිහිරය මතකයි මොන කොටසද කියලා තමයි අමතක වෙන්නේ. ඒක නිසා ඒ ක්‍රමය අපිට යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ බලන්න පුතේ ප්‍රධාන පරිමාණය එහෙම නැත්නම් රේඛීය පරිමාණය ප්‍රධාන පරිමාණය එහෙම නැත්නම් රේඛීය පරිමාණය සලකුණු කරලා තියෙන්නේ කා මතද විල්ල මත. අපෙන් අහන ප්‍රශ්නයක්. ප්‍රධාන පරිමාණය සලකුණු කර ඇත්තේ විල්ල මතයි. ඊළඟට වට පරිමාණය එහෙම නැත්නම් වෘත්තාකාර පරිමාණය සලකුණු කරලා තියෙන්නේ දිදාලය මත. වෘත්තාකාර පරිමාණය සලකුණු කරලා තියෙන්නේ දිදාලය මත. දිදාලයේ කෙළවරේ ඉන්නවා හිස. එයා දිදාල හිස. දිදාල හිස. මෙන්න මේ කොටස් ටික තමයි අපිට මතක තියාගන්න තියෙන්නේ. මෙතන අපිට අඳුන ගන්න පුළුවන් වර්නියර් කැලිපරයේදී අපි කියපු මුරිච්චි ඇණයේ කාර්ය සිදු කරන මෙන්න මේ කොටසට අපි කියනවා පුතේ අගුල කියලා. අගුල උපකරණේ පාවිච්චි කරලා මම ඒ කොටස් නැවත ඔබට පෙන්වන්නම්. මයික්‍රෝමීටර ඉස්කුරුප්පු ආමානය කුඩා කොටස අකුරු ප්‍රමාණය වැඩි කිනිහිරය විශාල කොටස අකුරු ප්‍රමාණය අඩු ඉද්ද. රේඛීය පරිමාණය එහෙම නැත්නම් ප්‍රධාන පරිමාණය සලකුණු කරලා තියෙන මෙන්න මේ කොටස විල්ල. වට පරිමාණය එහෙම නැත්නම් වෘත්තාකාර පරිමාණය සලකුණු කරලා තියෙන මෙන්න මේ කොටස දිදාලය. දිදාලයේ හිස. දිදාලයේ හිස. මෙන්න මේ විදිහට අපිට උපකරණයේ කොටස් හඳුන ගන්න පුළුවන්. දැන් බලමු පුතේ මයික්‍රෝමීටර ඉස්කුරුප්පු ආමානයක් භාවිත කරලා පාඨාංකයක් ලබා ගන්නා ආකාරය. අපිට පුළුවන් පුතේ තුනී තහඩුවක ඝනකම මැනගන්න. තුනී තහඩුවක ඝනකම ඉද්ද සහ කිනිහිරය අතරට ලෝහ තහඩුව සම්බන්ධ කරලා දිදාල හිස භාවිත කරලා තද කර ගන්නවා. සවි කර ගන්නවා. ඉන්පසු රේඛීය පරිමාණයත් වට පරිමාණයක් භාවිතයෙන් පාඨාංකය කියව ගන්නවා. දෙවෙනි අවස්ථාව කම්බියක විස්කම්බය මැනීම. කුඩා කම්බියක විස්කම්බය සිහින් කම්බියක විස්කම්බය
පෙර පරිදිම කිනිහිරය සහ ඉද්ද අතරට සිහින් කම්බිය සිර කරගන්නවා. දිදාල හිසෙන් කරකවා තද කරගන්නවා. ඉන්පසු අපි පාඨාංකය කියව ගන්නවා. ඉන්පසු අපි පාඨාංකය කියව ගන්නවා. මම උපකරණයෙන් ඕගොල්ලන්ට කොහොමද පාඨාංක ලබා ගන්න කියන එක විස්තර කරන්නම්. මං ගාව තියෙනවා තුනී ලෝහ තහඩුවක්. තුනී ලෝහ තහඩුවක්. මයික්‍රොමීටර ස්කුරුප්පු ආමානයේ ඉද්ද සහ කිනිහිරය අතරට තුනී ලෝහ තහඩුව සම්බන්ධ කර දිදාල හිසෙන් අල්ලා තද කර ගැනීම සිද්ධ කර ගන්නවා. මේකේ තියෙන විශේෂ තැනක් අවස්ථාවක් තියෙනවා. මෙන්න මේ විදිහට තද කර ගන්නකොට පුතේ දිදාල හිසෙන් ශබ්දයක් නිකුත් වෙනවා. දිදාල හිසට ආවේනික ශබ්දයක්. ඒ ශබ්දය නිකුත් වෙනකොට අපි තද කර ගැනීම නවත්වනවා. එය ප්‍රමාණවත් පාඨාංකය කියව ගන්න. දෝෂයේ උපකරණයට හානි නොවි පාඨාංකේ ලබා ගැනීමට උපකාරී වන විදිහට තමයි දිදාල හිස ශබ්දේ නිකුත් කරන්නේ. ඒක නිසා තමයි පුතේ අපි කිව්වේ හැමතිස්සෙම දිදාල හිසෙන් කැරකවීම සිද්ධ කළ යුතුයි. ඉන්පසු ප්‍රධාන විල්ල මත සලකුණු කරලා තියෙන ප්‍රධාන පරිමාණයත් වට පරිමාණයත් භාවිත කරලා මිනුම කියවා ගැනීම සිද්ධ කරනවා. මිනුම් ලබා ගන්නා ආකාරය අපි කතා කරනවා පුතේ. පාඨාංකයක් ගන්නකොට තවත් වැදගත් කරුණක් අපි දැනගත යුතුයි. ඒ කරුණ තමයි අපි මැනගනු ලබන වස්තුව ඒකාකාර නොවීමේ දෝෂය. වස්තුව ඒකාකාර නොවීමේ දෝෂය වළක්ව ගන්න මේ වස්තුවේ ස්ථාන කිහිපයකින් පාඨාංක අරගෙන ඒ වාගේ මධ්‍යගයක් තමයි අපි ගන්නෙ. මේ රූප සටහනේ විදිහට ලෝහ තහඩුවේ ස්ථාන 3කින් අපි ඝනකම මැනලා තියෙනවා. ඒ 3 දෙනාට ආපු අගේ මධ්‍ය අගේ තමයි අපි අදාළ මිනුම එහෙම නැත්නම් පාඨාංකයේ විදිහට ගන්නෙ. අපි බලමු පුතේ ඊළඟ කොටස. තුනී පොලිතින් කොළයක ඝනකම මැනීමට මයික්‍රොමීටර ස්කුරුප්පු ආමානය යොදා ගන්නා ආකාරය විස්තර කරන්න. අපිට ඕනි තුනී පොලිතින් කොළයක ඝනකමයි ඉන්න. තුනී පොලිතින් කොළයක ඝනකමයි ඉන්න. අපි දන්නවා පුතේ තුනී පොලිතින් කොළයක ඝනකම ඉතා අඩු අගයක්. එහෙනම් මයික්‍රොමීටර ස්කුරුප්පු ආමානයක් භාවිත කරලා එක් පොලිතින් කොළයක ඝනකම මැනීම ඉතා අපහසුයි. එහෙමනම් අපි කොහොමද කරන්නේ? අපි ගන්නවා පුතේ පොලිතින් කොළ යම් ප්‍රමාණයක් 50ක් 100ක් එකට තියලා අරගෙන එක සැරේ මයික්‍රොමීටර ස්කුරුප්පු ආමානයේ භාවිතයෙන් පාඨාංකය කියව ගන්නවා. අපි හිතමු පොලිතින් කොළ 50ක ඝනකම මනින්නේ. එහෙමනම් එකක අගය අපිට ගණනය කිරීමකින් පසු ලබා ගන්න පුළුවන්. එහෙමනම් අපි බලමු පුතේ මයික්‍රොමීටර ස්කුරුප්පු ආමානයකින් පාඨාංකයක් ලබා ගන්නේ කොහොමද කියන එක. පාඨාංකය කියව ගන්නේ කොහොමද කියන එක. පාඨාංකයක් ලබා ගැනීම පහත දැක්වෙන්නේ මයික්‍රොමීටර ස්කුරුප්පු ආමානයකින් පාඨාංකයක් ලබාගෙන ඇති ආකාරයන්ය. එහි කියවීම මොනවාද? එහෙමනම් අපි බලමු මේ මයික්‍රොමීටර ස්කුරුප්පු ආමාන අවස්ථා තුනකදී මම දීලා තියෙනවා. මේ මයික්‍රොමීටර ස්කුරුප්පු ආමානවල පාඨාංක කියව ගන්න කොයි ආකාරයෙන්ද කියන එක.
අපි දන්නවා පුතේ මයික්‍රෝමීටර ස්කෘප්පු ආමානයක කුඩාම මිනුම 0.01යි අපි ගණනය කිරීමකින් අරගෙන තියෙනවා. එහෙමනම් මෙතනදී එමාගේ අපි සැලකිය යුතුයි. මම මෙතනත් දුන්නේ පුතේ අවස්ථා තුනක්. මේ අවස්ථා තුනේ විශේෂත්වය මොකද්ද? මේ කොටස් දෙක රූප සටහන් දෙකක් මේ උපකරණයේ අපිට දකින්න පුළුවන් ආකාරයක්. මේ කොටස් දෙකට අදාළ විශේෂත්වය මොකද්ද? රේඛීය පරිමාණය. එහෙම නැත්නම් ප්‍රධාන පරිමාණය මෙතනදී තියෙන්නේ කොටස් ඉරෙන් උඩ පමණයි. මෙතනදී තියෙනවා පුතේ ඉරෙන් උඩ සහ ඉරෙන් යට. අපි දන්නවා ප්‍රධාන පරිමාණය සලකුණු කරලා තියෙන්නේ මිලිමීටර් එකේ කොටස් වලට. ප්‍රධාන පරිමාණය සලකුණු කරලා තියෙන්නේ මිලිමීටර් එකේ කොටස් වලට. එහෙමනම් මෙතන තියෙන්නේ මිලිමීටර් එකේ කොටස්. මෙතනත් තියෙන්නේ මිලිමීටර් එකේ කොටස් ඉරින් උඩ. හැබැයි ඒ ඉරි දෙකක් අතර පහළට හරි මැදින් ඉරක් තියෙනවා. එහෙමනම් ඉහළ ඉරකුයි පහළ ඉරකුයි අතර අගේ මිලිමීටර් 0.5යි. ඒක තමයි ආරම්භයේදී අපි දැනගත යුතු විශේෂම කාරණය. අපි බලමු පාඨාංකයේ කියව ගන්න ආකාරය. ප්‍රධාන පරිමාණයෙන් පුතේ අපි කියව ගන්නවා අපිට කොපමණ ප්‍රමාණයක් ගන්න පුළුවන්ද කියන එක. වට පරිමාණය ලැබෙන තුරු මිලිමීටර් 1යි 2යි 3යි 4යි 5යි 6යි මිලිමීටර් 7 කියන ඉර අපිට පේනවා. 7 කියන ඉර අපිට පේනවා. නම් ප්‍රධාන පරිමාණයේ කියවීම මිලිමීටර් 7යි. ඊට පස්සේ අපි ගන්නේ වට පරිමාණයේ කියවීම. එහෙම නැත්නම් වෘත්තාකාර පරිමාණයේ කියවීම. වට පරිමාණය ප්‍රධාන පරිමාණය සමග සම්පාත වන කොටස කීයද? ප්‍රධාන පරිමාණයේ රේඛාව සමග සම්පාත වෙන්නේ පුතේ 5 වෙනි කොටස. එහෙමනම් 5 ගුණ කරනවා අපේ කුඩා මිනුමින් 0.01 මිලිමීටර්. එහෙමනම් එතනදී කියවෙනවා 0.05ක්. එහෙමනම් මේ උපකරණයෙන් කියවීම අපිට ගන්න පුළුවන් පාඨාංකය ප්‍රධාන පරිමාණයෙන් 7 මිලිමීටර්, වට පරිමාණයෙන් 0.05 මිලිමීටර්. අවසාන පිළිතුර අපිට ලැබෙනවා 7.05 මිලිමීටර්. එහෙනම් මොකද කරේ? ප්‍රධාන පරිමාණයේ කියවීමට වට පරිමාණයේ කියවීම එකතු කරා අදාළ මිනුමේ අගය එහෙම නැත්නම් පාඨාංකය ලබා ගත්තා. අපි යන් දෙවෙනි රූප සටහනට. මෙතනදී ප්‍රධාන පරිමාණය මිලිමීටර් එකේ කොටස් හරි මැදින් පහළට බෙදලා තියෙනවා. එහෙනම් ප්‍රධාන පරිමාණයේ තියෙන්නේ 0.5 මිලිමීටර් කොටස් වලට බෙදලා. වට පරිමාණයේ ළඟට එනකන් කොපමණ අගයක් කියව ගන්න පුළුවන්ද? එහෙමනම් මම ගන්නම් දෙවෙනි රූප සටහනේ ප්‍රධාන පරිමාණයේ කියවීම. ප්‍රධාන පරිමාණය ප්‍රධාන පරිමාණය 5යි 5.5යි 6යි 6.5යි 7යි 7.5යි. ඊට වැදගත්
7.5 මිලිමීටර්. ඊට පස්සේ වට පරිමාණයේ කියවීම වට පරිමාණයේ කියවීම සමපාත වන කොටස මම ගන්නම් මෙන්න මෙතන අගය පැහැදිලි නැතිව ඇති ඒක නිසා මම කොටස ලියන්නම් 35 36 37 වෙනි කොටසයි සමපාත වන්නේ 38 වෙනි කොටස තමයි සමපාත වෙන්නේ. එහෙමනම් 38 කියන එක්කෙනා ගුණ කරගන්නවා යාගේ කුඩා මිනුමේ 38 ගුණ කිරීමේ ආය කුඩා මිනුම පිළිතුර 0.38යි. එහෙමනම් අදාළ පාඨාංකය අපිට ලැබෙනවා පුතේ ප්‍රධාන පරිමාණයෙන් 7.5ක් වට පරිමාණයෙන් 0.38ක් අපේ අවසාන පිළිතුර මේ දෙන්නගේ එකතුව 7.88 මිලිමීටර් 7.88 මිලිමීටර්. බලමු පුතේ ඊළඟ රූප සටහන තුන්වෙනි රූප සටහන. ඉස්සෙල්ලාම ගන්නවා ප්‍රධාන පරිමාණයේ 0.5 කොටස් වලට බෙදලා තියෙන්නේ මිලිමීටර් 0.5 කොටස් වලට. එහෙනම් ප්‍රධාන පරිමාණයේ කියවීම දසම් පහේ කොටස් වලට ගණන් කරගෙන ගියොත් 5 මිලිමීටර් 5.5 6.5යි ප්‍රධාන පරිමාණයෙන් 6.5 මිලිමීටර්. වට පරිමාණයේ කියවීම සමපාත වෙන්නේ පුතේ මෙන්න මේ කොටස 25 26 27 28 වෙනි කොටස. එහෙමනම් අගය අපි ගන්නවා පුතේ 28 වැඩි කරනවා යාගේ කුඩාම මිනුමින් 0.01 මිලිමීටර් 0.28 මිලිමීටර්. එහෙමනම් පාඨාංකය උපකරණයෙන් ලැබෙන පාඨාංකය 6.5 ධන 0.28 අපේ අවසාන පිළිතුර 6.78 මිලිමීටර් 6.78 මිලිමීටර්. එහෙනම් පුතේ අපි දන්නවා මයික්‍රෝමීටර ස්කෘප්පු ආමානයක් භාවිතයෙන් වස්තුවක් මැනපුවාම කොහොමද මේ පාඨාංකය කියව ගන්න කියන එක. ප්‍රධාන පරිමාණයේ අගය අපි කියගත්තා වට පරිමාණයේ අගය හොයාගත්තා මේ දෙන්න එකතු කරා අවසාන පාඨාංකය අපිට ලැබෙනවා. අපි යම් පුතේ ඉස්සරහට අපි දන්නවා පුතේ වර්නියර් කැලිපරේ කතා කරද්දි වගේම මයික්‍රෝමීටර ස්කෘප්පු ආමානයේ කතා කරනකොටත් මූලාංක දෝෂයක් තිබිය හැකියි. මොකද්ද මේ මූලාංක දෝෂය කියලා කියන්නේ? මම විස්තර කරන්නම් පුතේ. මගේ අතේ තියෙන මයික්‍රෝමීටර ස්කෘප්පු ආමානය. මේ මයික්‍රෝමීටර ස්කෘප්පු ආමානයේ අපි දන්නවා දැන් නම් කිරීම ඉද්ද සහ කිනිහිරය. ඉද්ද සහ කිනිහිරය මෙන්න මේ විදියට එකිනෙක ස්පර්ශ කරපුවාම ප්‍රධාන පරිමාණයේ බිඳුවත් වට පරිමාණයේ බිඳුවත් සමපාත නොවේ නම්
මූලාංක දෝෂයක් තියෙනවා. එහෙනම් අපි අර්ථ දැක්වීම ලියන්නේ කොහමද? ඉද්ද සහ කිනිහිරය එකිනෙක ස්පර්ශ කළ විට ප්‍රධාන පරිමාණයේ බිඳුව සමග වට පරිමාණයේ බිඳුව සමපාත නොවීමේ දෝෂය මයික්‍රෝමීටර ස්කෘප්පු ආමානයක මූලාංක දෝෂයයි. එහෙමනම් මම පුතේ ඔයගොල්ලන්ට පෙන්නලා තියෙනවා මෙතන පළවෙනි රූප සටහන. ප්‍රධාන පරිමාණයේ බිඳුවයි වට පරිමාණයේ බිඳුවයි ඒක රේඛීයයි සමපාතයි. එහෙමනම් මූලාංක දෝෂයක් නැහැ. පහතින් තියෙන පුතේ රූප සටහන් දෙකක්. ඉද්දසා කිනිහිර එකිනෙක ස්පර්ශ කරපුවාම ප්‍රධාන පරිමාණයේ බිඳුව වට පරිමාණයේ බිඳුවට සමපාත නැහැ. මේ රූප සටහනේ ඉද්දසා කිනිහිර එකිනෙක ස්පර්ශ කරපුවාම ප්‍රධාන පරිමාණයේ බිඳුවයි වට පරිමාණයේ බිඳුවයි එකිනෙක සමපාත නැහැ. එහෙනම් මේ දෙවැනි අවස්ථාවේ තියෙන රූප සටහන් වලින් අපිට මූලාංක දෝෂයන් නිරූපණය වෙනවා. දෙවෙනි අවස්ථාව පුතේ මේ මූලාංක දෝෂයක් නොමැති අවස්ථාව මෙතන මූලාංක දෝෂයක් තියෙන අවස්ථාවට අදාළ රූප සටහන් දෙක. මෙතනදී බලන්න පුතේ මේ පළවෙනි රූප සටහන බිඳුව ප්‍රධාන පරිමාණයේ බිඳුව වට පරිමාණයේ බිඳුවට සමපාත විය යුතුයි. ඉද්ද සහ කිනිහිරේ ස්පර්ශ වෙලා තියෙන්නේ. නමුත් බිඳුව ළඟට ඒමට අවස්ථාවක් නැහැ. දැනටමත් අගයක් කියවිලා තියෙන්නේ. දැනටමත් විශාලත්වයක් පෙන්눔 කරනවා. එහෙනම් මේ උපකරණයෙන් යම් වස්තුවක් මැන්නොත් නිවැරදි අගයට වඩා වැඩි අගයක් තමයි පෙන්වන්නේ. ඒක නිසා පුතේ මෙම අවස්ථාවට අපි කියනවා ධන මූලාංක දෝෂයක් සහිත අවස්ථාව. දැනටමත් පාඨාංකයක් පෙන්වනවා මේ උපකරණයේ යම් වස්තුවක් මැන්නාම නිවැරදි අගයට වඩා වැඩිපුර එම අගය පෙන්වනවා. එහෙනම් මේක ධන මූලාංක දෝෂයකි. මේ ධන මූලාංක දෝෂයේ අගය නිවැරදි අගය ලබා ගැනීමට නම් අඩු කරන්න ඕනි. ඒක අපි මතක තියාගන්නවා. දෝෂයේ කීයද කියලා අපි හොයාගමු. දෝෂයේ විශාලත්වය අපි දන්නවා පුතේ ධන මූලාංක දෝෂයක් නම් සමපාත කොටස උපකරණේ කුඩා මිනිමින් ගුණ කරනවා. බලන්න පුතේ සම්පාත වෙලා තියෙන්නේ බිඳුව 1 2 දෙවෙනි කොටස. එහෙනම් මෙන්න මේ අපිට පේන්නේ දෙවෙනි කොටස. දෙවෙනි කොටස වැඩි කරනවා පුතේ උපකරණේ කුඩාම මිනුමින් 0.01 මිලිමීටර්. දෝෂය අපිට ලැබෙනවා 0.02 මිලිමීටර්. මතක තියාගන්නවා ධන මූලාංක දෝෂයක් දෝෂයේ අගය අඩු කළ යුතුයි. වරහන් තුල් ලියාගමු අඩු කළ යුතුයි. ඊළඟ අවස්ථාව ඉද්ද සහ කිනිහිර ස්පර්ශ වෙලා තියෙන්නේ නමුත් බිඳුවට සමපාත නැහැ. බිඳුවට සමපාත නැහැ. එහෙමනම් සමපාත කරන්න මොකද කළ යුත්තේ? මෙතනදී බිඳුවට සමපාත විය යුතුයි. නමුත් බිඳුව පහු කරගෙන ගිහිල්ලා එහෙනම් මෙවැනි අවස්ථාවක් අපි කියනවා පුතේ ඍණ මූලාංක දෝෂ සහිත අවස්ථාවක්. ඍණ මූලාංක දෝෂයකි. ඍණ මූලාංක දෝෂයකි.
එහෙනම් නිවැරදි අගයට වඩා අඩුවෙන් ලැබෙන්නේ නිවැරදි අගය ගන්න නම් මේ ලැබෙන දෝෂයේ අගය එකතු කළ යුතුයි. අපි මතක තියාගන්න ඕන. දෝෂය හොයමු. අපි දන්නවා පුතේ ඍණ මූලාංක දෝෂයක් නම් වර්නියර් කැලිපරේ වගේම මුළු කොටස් ගණනින් සමපාත කොටස අඩු කරනවා. මුළු කොටස් ගණනින් සමපාත කොටස අඩු කරනවා. පුතේ වට පරිමාණයේ මුළු කොටස් ගණන කීයද? වට පරිමාණයේ මුළු කොටස් ගණන බිඳුවෙන් පටන්ගෙන තියෙනවා අපිට පේන්න තියෙනවා 45. හැබැයි නැවත ආරම්භක ස්ථානයට එන්න ඕනි. මෙතන 45 පේන්න තියෙනවා. අපි බිඳුවෙන් පටන් ගත්තේ එහෙනම් කොටස් 5ක් තව ඉන්න ඕනි. එහෙනම් මුළු කොටස් ගාන කොටස් 50යි. එහෙනම් දෝෂයේ අගය අපි හොයන්නේ මුළු කොටස් ගාන කොටස් 50න් අඩු කරනවා සමපාත කොටස. සමපාත වෙන්නේ 46. අඩු කරන්නේ පුතේ 46ක්. ලැබෙන පිළිතුර වැඩි කරනවා කුඩාම මිනුමෙන් 0.01 මිලිමීටර්. 0.01 මිලිමීටර්. පිළිතුරකට යන්න පුළුවන් 4 වැඩි කිරීම 0.01 මිලිමීටර්. ඍණ මූලාංක දෝෂයක් අපි කිව්වා පුතේ දෝෂයේ අගය එකතු කළ යුතුයි. වරහන් තුල් ලියනවා එකතු කළ යුතුය. ප්‍රධාන දෝෂ ආකාර දෙක පැහැදිලි. දෝෂයේ ගණනය කරන ආකාරය අපි තේරුම් ගත්තා. දෙදස් 15 අවුරුද්දේ විභාගයට ආපු ව්‍යුහගත ප්‍රශ්නයකින් කොටසක්. අපි මේ කතා කරපු සියලුම කොටස් විභාගයට එන ගැටලු විදිහට එන ආකාරයන්. ඒක නිසා ඉතා වැදගත් පාඩමක්. බලමු පුතේ මොනවද අපෙන් අහන්නේ කියලා. පහළ සඳහන් රූපයේ දක්වා ඇති පරිදි පැත්තක දිග සෙන්ටිමීටර් 1ක් පමණ වන ලෝහ ඝනකයක විස්කම්භය මිලිමීටර් 9ක් පමණ වන සිලින්ඩරාකාර කුහරයක් සාදා ඇත. මේ කුඩා ඝනකයක් සෙන්ටිමීටර් 1ක් පමණ. ඇයි මේ විශාලත්වයක් නිවැරදිව දෙන්නේ නැතුව ආසන්න පමණ කියලා දෙන්නේ? අපි දැනගන්න ඕනි අපේ මිනුම් උපකරණ වලින් මැනිය හැකි කුඩා අගයක් බව. චූටි ඝනකයක් බව. සිදුරත් විස්කම්භය මිලිමීටර් 9ක් පමණ වන විස්කම්භයක්. කුඩා අගයක්. එහෙනම් අපි දැන් මේ දක්වා කතා කරපු මිනුම් උපකරණ වලින් අපිට මැනගන්න පුළුවන් අගයක්. මෙම වස්තුව සාදා ඇති ලෝහ වර්ගයේ ඝනත්වයේ සෙවීමට අවශ්‍ය ඇත. ඝනත්වයේ සෙවීම තමයි අපේ අවසාන අරමුණ. මෙතනදී අපි මේ ප්‍රශ්නේ කොටසක් සාකච්ඡා කරන්නේ. පහත දැක්වෙන මිනුම් උපකරණ අතුරින් සුදුසු උපකරණ තෝරා අවශ්‍ය මිනුම් ලබාගත හැකිය. මොනවද දීලා තියෙන මිනුම් උපකරණ? තෙදඬු තුලාව, වර්නියර් කැලිපරය, චල අන්වීක්ෂය, මයික්‍රොමීටර ස්ක්‍රූපු ආමානය, මීටර් රූලර්. පළවෙනි කොටස සිම්පල් A කොටස වස්තුවේ පරිමාව සොයා ගැනීම සඳහා පහත දැක්වෙන මිනුම් ලබාගත යුතුය ඇත. ඒ සඳහා ඉහත ලැයිස්තු ඇසුරින් භාවිතා කළ යුතු උපකරණය ලියා දක්වන්න. පුතේ බලන්න පළවෙනි කොටස. ඝනකයේ පැත්තක දිග. මේ ඝනකයේ පැත්තක දිග කොච්චරද ප්‍රමාණය? සෙන්ටිමීටර් 1ක් පමණ. හරියටම සෙන්ටිමීටර් 1ක් නෙවෙයි. ආසන්න අගයක්. එහෙමනම් අපිට භාවිතා කරන්න පුළුවන් උපකරණ මොනවාද? අපි දන්නවා පුතේ
වර්නිය කැලිපරය ගත්තා සෙන්ටිමීටර් එකක ප්‍රමාණය අපිට මැනගන්න පුළුවන්. මයික්‍රෝමීටර ස්කුරුප්පු ආමානය ගත්තත් ඉද්ද සහ කිනිහිරය අතර සෙන්ටිමීටර් එකක දුරක් අපිට මැනගන්න පුළුවන්. එහෙමනම් පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන් සිම්පල් L සෙන්ටිමීටර් එකක් පමණ දුර මැනගන්න පුළුවන් වර්නිය කැලිපරය හෝ මයික්‍රෝමීටර ස්කුරුප්පු ආමානය ඊට පස්සේ අහන්නේ අපිට කුහරයේ විස්කම්භය මෙන්න මේ කොටස අපිට භාවිත කරන්න පුළුවන් පුතේ වර්නිය කැලිපරයක අභ්‍යන්තර විස්කම්භයක් මෙන්නා මෙන්න මේ ඇතුළු හනු භාවිත කරලා එහෙමනම් අපිට උපකරණයක් විදිහට ගන්න පුළුවන් වර්නිය කැලිපරය ඊට අමතරව චල අන්වීක්ෂය ඊට පස්සේ කුහරේ ගැඹුර සිම්පල් H කියන අගය ගැඹුරක් පහසුවෙන් අපිට මැනගන්න පුළුවන් හොඳම උපකරණය වර්නිය කැලිපරය ගැඹුර මැනීමට භාවිතා කරන කූර එහෙමනම් එකම අවස්ථාවයි අපිට තියෙන්නේ ඒ තමයි වර්නිය කැලිපරය අපි යමු ඉස්සරහට පහත වගුව සිම්පල් L D H ඇසුරින් සම්පූර්ණ කරන්න. මොනවද මේ L D H කියලා කියන්නේ? අපි ගත්ත රූප සටහනේ තියෙන ගණකයේ පාදයක දිග D කුහරේ අභ්‍යන්තර විස්කම්භය සිම්පල් H කුහරේ ගැඹුර අපිට ලැබෙන අගයන් මොනවාද කියලා අපි බලමු. පරිමාව සෙවිය යුතු කොටස පරිමාව සඳහා ප්‍රකාශනය පළවෙනි කොටස බලන්න කුහරය තැනීමට පෙර ගණකය පාදයක දිග L වන ගණකයක් අපි දන්නවා පුතේ ගණකයක පරිමාව පාදයක දිග වගේ තුන්වෙනි බලයක් එහෙම නැත්නම් දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස සිම්පල් L දිගත් පළලත් සිම්පල් L උසත් සිම්පල් L එහෙමනම් L වල තුන්වෙනි බලය ඊට පස්සේ අහන්නේ අපි ගණකය තුල සාදාගත් කුහරය එහෙනම් එයා සිලින්ඩරාකාර කුහරයක් අපි දන්නවා සිලින්ඩරයක පරිමාව හරස් කඩ වර්ගඵලයේ වැඩි කිරීම උස මෙතනදී ගැඹුර හරස් කඩ වර්ගඵලයේ වෘත්තාකාරයි ෆයි r වර්ගය හැබැයි මෙතන දීලා තියෙන්නේ අරය නෙමෙයි පුතේ විස්කම්භය අරය හොයාගන්න නම් දෙකෙන් බෙදන්න ඕනි. අපි බලමු පරිමාව කුහරේ පරිමාව ෆයි හරස් කඩ වර්ගඵලය හොයන්න විස්කම්භයේ බෙදීම දෙකේ වර්ගය ෆයි r වර්ගය වාරයක් ගැඹුර සිම්පල් H ප්‍රකාශනය විතරයි අහන්නේ සුළු කරන්න කියන්නේ නැහැ මේ ප්‍රමාණවත් කුහරයේ තැනූ පසු පරිමාව
කුහරයේ තැනූ පසු ගණකයේ පරිමාව කොහොමද ගන්නෙ? අපි දන්නවා පුතේ ගණකයේ පරිමාව L ඝනය කුහරයේ පරිමාව ප්‍රකාශනයක් ගත්තා. එහෙමනම් කුහරය ගණකයෙන් හාරලා ඉවත් කරලා එහෙනම් දැන් පරිමාව වෙන්නේ ගණකයේ පරිමාවෙන් අඩු කරනවා කුහරයේ පරිමාව. ප්‍රමාණවත්. C කොටස කුහරයේ ගැඹුර මැනීමේදී ලැබුණු පාඨාංකය 4.3 මිලිමීටර් වේ නම් මිනුමේ ප්‍රතිශත දෝෂය අපෙන් අහනවා. මිනුමේ ප්‍රතිශත දෝෂය අපෙන් අහනවා. අපි දන්නවා පුතේ ප්‍රතිශත දෝෂය කුඩාම මිනුම බෙදීම ලබාගත්තු පාඨාංකය ගුණ කිරීම 100 ප්‍රතිශතයක් ගුණ කිරීම 100 ප්‍රතිශතයක් විදිහට ආදේශ කරමු. කුහරයේ ගැඹුර කවුද පාවිච්චි කරේ ගැඹුරමයින්ද? වර්නියර් කැලිපරය. එයාගේ කුඩාම මිනුම 0.1යි. ගැඹුර සඳහා ලැබුණු පාඨාංකය 4.3යි. ප්‍රතිශතය 100න් ප්‍රතිශතය 100ට අපිට ගන්න පුළුවන් පුතේ සුළු කරපුවාම මිලිමීටර් සුළු වෙනවා 2.3ක් 100ට 2.3යි 100ට මෙන්න මේ වගේ සරල ගානක් අපිට විභාගයට ඇවිල්ලා තියෙන ගානක් පුතේ මේ සැරේ විභාගයටත් මේ වගේම ගානක් එන්න පුළුවන්. මිනු උපකරණ පාඩම අපිට ඉතා වැදගත්. තවත් MCQ ප්‍රශ්නයක් ගත්තා මම. ඒකක හා සම්බන්ධ. ජූල් යනු පිළිතුරු 4ක් දීලා තියෙනවා. ජූල් කියලා කියන්නේ කාර්යයක් එහෙම නැත්නම් ශක්තියක් මනින ඒකකය. ජූල් අපි හොයාගත්තොත් කාර්ය සමානයි බලය වැඩි කිරීම විස්ථාපනය බලය නිව්ටන් වලින් මයින්නවා විස්ථාපනය පුතේ මීටර් වලින් මයින්නවා අපිට දීලා තියෙන උත්තර ගත්තාම යන්න පුළුවන් පුතේ මේ වගේ පිළිතුරකට බලන්න නිව්ටන් සහිත උත්තර දීලා තියෙන්නේ පිළිතුර නිව්ටන් මීටර් හරිම පහසුවෙන් අපිට හදා ගන්න පුළුවන්. තව කොටසක් දීලා තියෙනවා පුතේ මම. කුඩාම මිනුම 0.01 සෙන්ටිමීටර් හොඳට මතක තියාගන්න ඕනේ ඒකකය වන වර්නියර් කැලිපරයක රූපයේ දක්වා ඇති මිනුම් මුහුණතින් පෙන්눔 කරනු ලබන පාඨාංකය කුමක්ද? අපි ගත්තේ පුතේ හැමතිස්සෙම මිලිමීටර් වලින් එහෙමනම් මෙතනත් අපි ගමු මිලිමීටර් නම් 0.1යි මිලිමීටර් 0.1යි මිලිමීටර් 10න් ගුණ වෙනවා
මෙතනදී අපි එක සැරේම පාඨාංකය ගමු. පිළිතුර එහෙම නැත්නම් පාඨාංකය ප්‍රධාන පරිමාණයේ කියවගෙන යනවා. වර්නිය බිඳුව හමු වන තුරු 3 සෙන්ටිමීටර් 30 මිලිමීටර් එමාගය 31 32 33 34 කියවන්න බෑ. වර්නිය බිඳුව මට හම්බ වෙනවා. එහෙනම් මට කියව ගන්න පුළුවන් 33යි මිලිමීටර්. එක සැරේම උත්තරයකට යමු. සමපාත වෙන්නේ වර්නිය කොටසක් ප්‍රධාන පරිමාණයේ කොටසක් සමග සම්පාත වෙන්නේ මෙන්න මෙතනදී. 4 වෙනි ඉර. එහෙමනම් 4 ගුණ කරනවා එයාගේ කුඩාම මිනුම 0.1 මිලිමීටර්. පුතේ මම මිලිමීටර වලින් ගත්තේ 33 ධන 0.4යි අවසාන පිළිතුර 33.4යි මිලිමීටර්. අපිට සෙන්ටිමීටර් වලින් උත්තරේ ඇහුවොත් 3.34යි සෙන්ටිමීටර්. 3.34යි සෙන්ටිමීටර්. එහෙමනම් අපිට පුළුවන් පුතේ මේ ඒකක සහ මිනූපකරණ කියන කොටසට අදාළ විභාග ගැටලු නිවැරදිව විසඳන්න. ආදරණීය දුව පුතේ, එතකොට මේ පාඩම් මාලාව තුලින් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් උපරිමයෙන් අරගෙන මේ ලැබෙන කොටස් ඔයගොල්ලෝගේ විභාගේ පේපර් එකේ එන ප්‍රශ්න වලට යෙදීම් විදියට දාන්න. ඔබට සාර්ථකව විභාගයට මුහුණ දෙන්න හැකි වේවි. ආයිබුවන්.